හරි. එතකොට ඔය ඔයාලගාව තියෙන ටියුට් එකේ අපි කලින් දවසේ කතා කළා දරුවනේ මේ කළමනාකරණයේ ඉතිහාසය එහෙම නැත්නම් මේ කොහොමද කළමනාකරණය කියන එක මේ වර්තමාන තත්ත්වයටපත් උනේ මොන වගේ කාලවලට වෙන් කරලා තියෙන්නේ එහෙම නැත්නම් අපි කතා කරා ගුරුකුල ගැන ඒ කතා කරන්නේ එද්දි දරුවනේ ඔයාලට මතක ඇති අපි සම්ප්‍රදායික එහෙම නැත්නම් සම්භාව්‍ය ප්‍රවේශය කියලා ප්‍රවේශයක් කතා කරානේ. එතකොට ඔය තියෙන ප්‍රවේශයේ ඔයාලට මතක ඇති අපි විද්‍යාත්මක කළමනාකරණයයි සම්භාව්‍ය සංවිධාන න්‍යායයි කියලා දෙකක් ගැන කතා කළානේ. දෙකක් ගැන කතා කළානේ. ඔය දේ කතා කරනකොට මම අදින් පුංචි දෙයක් වැරදුනා. හරි. එහෙනම් වැරද්දක් වුණාම මේක හදන්න ඕනනේ නේද? ඉස්සරහට වාරත් ඒ වැරද්ද කරනවානේ. හරි. මම මේ වැරද්ද පුතේ දැන් නිවැරදි කරන්නම්. මට මතක හැටියට මම එදා ඔයාලට කියන්න ඇති මේ විද්‍යාත්මක කළමනාකරණය කියන්නේ මානව සම්බන්ධතා ප්‍රවේශයටමයි කියලා. පුතේ ඒක එහෙම නෙමෙයි. හරිද? මානව සම්බන්ධතා ප්‍රවේශයට නෙමෙයි. මානව සම්බන්ධතා ප්‍රවේශය කියලා කියන්නේ වෙනත් එකක්. හැබැයි මේ විද්‍යාත්මක කළමනාකරණයයි සම්භාව්‍ය සංවිධානය න්‍යාය කියන එක මේ දෙකම අයිති වෙන්නේ මේ සම්භාව්‍ය ප්‍රවේශය ඇතුලේ තියෙන කළමනාකරණ න්‍යායන් දෙකක්. හරිද? ඒක කොහොමද නිවැරදි වෙන්න ඕන? මේ සම්භාව්‍ය ප්‍රවේශය ඇතුලේ තියෙන කළමනාකරණ න්‍යායන් දෙකක් තමයි මේ විද්‍යාත්මක කළමනාකරණය සම්භාව්‍ය සංවිධාන න්‍යාය කියන මෙන්න මේ කොටස් දෙක ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ ෆෙඩරික් ටේලර් හඳුන්වා දුන්න විද්‍යාත්මක කළමනාකරණය, හෙන්රි ටියුල් හඳුන්වා දුන්න සම්භාව්‍ය සංවිධාන න්‍යාය කියන මේ දෙක අයිති වෙන්නේ මේ සම්භාව්‍ය ප්‍රවේශය ඇතුළට. හරි. මම මේ වැරද්ද නම් නිවැරදි කළා ඔන්න. ඒක ඔයාලත් මතක තියාගන්න සහ අර ඔයාලට මම දුන්න රෙකෝඩින් එකේ මම ඒක නිවැරදි කරන්නම් කියලා කියන්නේ ආයෙ රෙකෝඩ් කරන්න බෑ. නමුත් මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ පොඩි නෝට් එකක් දාන්නම් මෙන්න මේක නිවැරදි වෙන්න ඕනේ කියලා. හරි. ඊළඟට තියෙන කොටස තමයි පුතේ නිලතන්ත්‍රවාදී කළමනාකරණ නාද. හරි. නිලතන්ත්‍රවාදය කියලා කියපුවාම යම්කිසි නිලයක් වටා එතිලා තියෙන දෙයක් නෙමෙයි. يعني නිලයක් වටා එතිලා කියලා කියන්නේ ඇත්තටම අර මේ මොනවාද දැන් අපි යටතේ සේවකයෝ ඉන්නවා නම් ඒ සේවකයෝ පාලනය කරන්න මම දරන නිලයක් තියෙනවනේ. يعني හිතන්නකෝ කළමනාකරුවන් අතරේ ඉන්න නායකයෙක් විදිහට අපි කියන්නේ සීනියර් මැනේජර්ස්ලා කියලා. හරිද? ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෝ. අන්න ඒ වගේ කියන්නේ නිලයක් කියනවා. හරි. එයා කරන්නේ කියන්නේ එයා බොහෝ විට කරන්නේ කටයුත්තකට අදාළ ප්‍රතිපත්ති කොන්දේසි නීති රීති ඔය කියන දේවල් පනවලා ඒව ක්‍රියාත්මක කරන්න තමයි උත්සුක වන්නේ. හරි. එතකොට මේ මැක්ස් වෙබර් කියන ගුරුවරයාට අනුව මේ නිලතන්ත්‍රවාදී කළමනාකරණ නාදයේදී එයා දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ ටිකක් අපිට කියනවා. හරි. මේ එකක් තමයි මේක ඇතුලේ තියෙනවා පුතේ විශේෂීකරණය කියලා දෙයක්. අපිට දක්නට ලැබෙනවා විශේෂීකරණය කියලා දෙයක්. ඒ කියන්නේ යම් කිසි කාර්යයක් කරද්දී ඒ කාර්ය සුවිශේෂීකරණ විදියක්. ඒ කියන්නේ සුවිශේෂීකරණවා කියන එකේදී අදහස් වෙන්නේ අපි දන්නා විශේෂීකරණය කියලා කියන්නේ යම් කටයුත්තක් ඉටු කරන්න විශේෂිත පුද්ගලයන් කිහිප දෙනෙක් පත් කරනවා. ඒ කියන්නේ අත්‍තරම එහෙම කියනවා නම් දැන් අපි ලංකාව ගත්තාම තේ නිෂ්පාදනය සඳහා විශේෂීකරණයක් තියනවා කියලා කියනවනේ. හරිද? අන්න ඒ විදිහට යම් කිසි ශාස්ත්‍රයක් කෙරෙහි නිපුණතාවයක් තියෙන දේවල් තියෙනවා කියලා එහෙම නැත්නම් මේ නිලතන්ත්‍රවාදයේ තියෙන ලක්ෂණයක් විදිහට මෙන්න මේ විශේෂීකරණය කියන ලක්ෂණයක් අපේ මැක්ස් වෙබර් ප්‍රකාශ කරනවා. ඊළඟට දූරාවලියක් තියෙනවා. දූරාවලියක්. මොකද දූරාවලියක් කියලා කියන්නේ ආයතනයක නිලතල බෙදලා ගිහිල්ලා තියෙන ආකාරය. කියන්නේ අයිතිකාරයාගෙන් පටන් ගත්තාම හිතන්නකෝ ආයතනයක අයිතිකරු ඉන්නවා කියලා.
ඊට පස්සේ එයාට පහලින් ඉන්නවා කළමනාකරුවන්. ඔය කළමනාකරුවන් ගත්තාම අලෙවි ඊට පස්සේ මූල්‍ය මෙහෙයුම් මානව සම්පත් ඔය විදිහට කළමනාකරුවෝ ඉන්නවා. එයාලා යටතේ තව කළමනාකරුවෝ ඉන්නවා. එයාලගේ සහායට කළමනාකරුවා. හරි. ඒ යටතේ මේ කළමනාකරුවන්ගේ යටතේ සේවකයින් නේද? සමහරවිට මේක මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ වගේ දෙයකට තමයි දූරාවලියක් කියලා කියන්නේ. ඔයාලගේ ඉස්කෝලවලත් තියනවා නේද? ඔෆිස් එකට ගියාම ප්‍රින්සිපල්ගෙන් පටන් ගත්තාම අවසානයේ ඔයාලා කියන්නේ සිසුන් කියනට යනකම් තියෙන හයිරාකි එකක්. ඒ කියන්නේ මේ දූරාවලිය කියන එක. ප්‍රින්සිපල් ඉන්නවා, ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පති ඉන්නවා නේද? නියෝජ්‍ය විදුහල්පති අධ්‍යයනය, නියෝජ්‍ය විදුහල්පති අනධ්‍යයන, නියෝජ්‍ය විදුහල්පති විනය නේ. ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පති පරිපාලන. එහම කියලා විදුහල්පතිවරු ඉන්නවා නේ. ඒ යටතේ එයාගේ සහායක කණ්ඩායම් වෙනවා. ඊට පස්සේ ඒ යටතේ ගුරුවරු ඉන්නවා. නේද? එහෙම නැත්නම් ඊට කලින් ඉන්නවනේ විනය භාර ගුරුවරු ඉන්නවා, අංශ භාර ගුරුවරු ඉන්නවා. නේ ඊට පස්සේ සාමාන්‍ය විෂය උගන්වන ගුරුවරු ඉන්නවා. ඊට පස්සේ පන්ති නායක ශිෂ්‍ය නායකයෝ ඉන්නවා. ඊට පස්සේ පන්ති නායකයෝ ඉන්නවා. ඊට පස්සේ සාමාන්‍ය සිසුන්. එහෙම නැත්නම් අපි ශිෂ්‍යයන් කියලා කතා කරන්නේ බහුතරය ඉන්නවා. ඒක තමයි දූරාවලියක් කියලා කියන්නේ. එහෙනම් මේ මැක්ස් වෙබර් කියනවා මේ නිල තන්ත්‍රවාදයේදී මොකක්ද තියෙන්නේ? මේ දූරාවලියක් තියෙනවා. හරි දැන් බලන්නකො දැන් මේ විශේෂීකරණය දැන් කියපුවාම මේ ලක්ෂණයත් එක්ක අයිතිකාරයාට එයාට පැවරිච්ච කොටසක් තියෙනවනේ දරුවනේ නේ අයිතිකාරයාට එයාට ආවේනික නීති රීති කොන්දේසි සමුදායක් තියෙනවනේ නේ එයා කියන දේවල් ටිකක් තියෙනවා කලමනාකරුව වෙච්චාම එයාට පැවරිලා තියෙන දේවල් ටිකක් තියෙනවා එයාගෙන් මේ අලවි කලමනාකරු මූල්‍ය මෙහෙයුම් මානව සම්පත් එයාලට වෙන වෙනම කාර්යයන් ටිකක් තියෙනවානේ ඔය තියෙන ඒවාත් එක තමයි මෙයා මේ විශේෂීකරණය කියන ලක්ෂණය ගැන කතා කරන්නේ. කලමනාකරණය ඇතුලේ තියෙන මේ අලෙවිකරණ. ඊට මූල්‍ය මෙහෙයුම් මානව සම්පත් ඒ විදිහට. ඊළඟට තමයි පුතේ මේ නිලතන්ත්‍රවාදයේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි මේ තුල අඩංගු වෙනවා කොන්දේසි. කොන්දේසි. මොනවාද කොන්දේසි කියලා කියන්නේ? කොන්දේසියක් කියලා කියන්නේ කටයුත්තක් සිදු කරද්දී නේ සාමාන්‍යයෙන් කළ යුතු දේ නොකළ යුතු දේවල් කියනව නේද? ඔයාලා අපි කොන්දේසි කියනවනේ. මොනවාද වෙන්න ඕනේ කියන එක. ඔයාලත් සමහරවිට කියන්නේ මට මේ දේ වෙන්න ඕන කියලා. ඒ කොන්දේසියක්. නේද? කඩේකට ගිහිල්ලා කෑම එකක් කිල්ලලා වුණත් ඔයා කියනවා මේ කෑම එකට ලුණු ටිකක් වැඩිපුර දාන්න. රස ටිකක් මොනවා හරි තියෙන ඒවා වැඩි කරන්න අන්න කොන්දේසිය දෙනවා. තේ එකක් බොන්න කිව්වොත් කියන තේකට සීනි අඩුවෙන් දාන්න. ඒක තමයි ඔය කොන්දේසිය. ඒ වගේ පුතේ මේ නිලතන්ත්‍රවාදී කළමනාකරණය තුල කියනවා මැක්සබ මේ අතුලේ කොන්දේසි තියනවා කියලා. කළමනාකරුවන්ට ලබා දෙනවා නියමිත කාලයක්. අන්න කොන්දේසියක් දානවා. කළමනාකරුවන්ට කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය කරන යම් මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා. ඒක යොදා ගන්න ව්‍යාපාර කටයුතු වලට පමණක් කියලා. කොන්දේසි. එහෙනම් මේ තුල කොන්දේසි තියනවා කියලා කියනවා. ඊළඟට අපුරුෂත්වය. අපුරුෂත්වය නෙමෙයි. අපෞරුෂය. ඒ කියන්නේ පෞරුෂයක් නැහැ කියලා පෞරුෂයක් නැහැ කියන කොන්දක්. අපි කියන්නේ කෙලින් තීරණ ගන්න විදිහක් නැහැ කියලා. මේ වගේ තැන්වල කෙලින් තීරණ ගන්න පුළුවන්ද පුතේ? ඉස්කෝලේක අපේ පන්ති භාර ගුරුවරයාට කෙලින් තීරණයක් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ ඉස්කෝලේ කලින් ඉවර කරන්න ඕන නම් එයාට හිතන වෙලාවට ළමයි ටික ගෙදර යවන්න පුළුවන්ද? බෑනේ. බෑ. එහෙම කරන්න බෑ. ඉහළ තව ඉන්නවා නිලධාරීන්. නේ? එහෙනම් මේ නිලතන්ත්‍රවාදය තුළ මෙන්න මේ impersonality කියන ලක්ෂණය තියෙනවා. පෞරුෂයක් නැහැ. ඊළඟ දේ තමයි පුතේ මේ ආයතනය තුල ඉන්නේ පත් කරන ලද නිලධාරී appointed officials හරිද? ඒ කියන්නේ දැන් මේ අය
දැන් ඔෆිෂියල්ස් කියලා කිව්වම දැන් මේ නිලධාරීන් පනවපුවාම කියන්නේ කෙනෙක්ට පත් වීමක් දුන්නාම කියන්නේ පත් කරපුවාම පත් කරන කෙනාට පොඩි ගැති බවක් තියෙනවනේ ලෝයලිටි එකක් තියෙනවනේ නේද මොනවා වුණත් අර කරපු දේ මතකයි කියලා හරි එහෙම එකක් හරි පත් කරන නිලධාරීන් ඉන්නේ. ඇත්තටම දැන් මේ කියන මේ නිලතන්ත්‍රවාදී කළමනාකරණය තුල ඉබේ පත් වෙච්ච අය නෙමෙයි ඉන්නේ. පත් කරපු නිලධාරීන් ඉන්නේ. පත් කරපු නිලධාරීන් ඉන්නේ. ඉතින් මේ මැක්ස් වෙබර් කියනවා මෙතන ඉන්න අයගෙන් තියෙන එක ලක්ෂණයක් තමයි මෙන්න මේ පත් කරන ලද නිලධාරීන් ඉන්නවා කියන එක. හරි. පුතේ කිසිම දෙයක් ලියන්න දුන්නේ නැහැ. කිසිම දෙයක් ලියන්න දුන්නේ නැහැ. හරි. ඊළඟට මෙතන වෘත්තීය නිලධාරීන් ඉන්නවා. පුතේ වෘත්තීය නිලධාරීන් ඉන්නවා කියලා කියන්නේ යම්කිසි වෘත්තියකට සම්බන්ධ ගණක අධිකාරිවරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නීති උපදෙස් ලබා දෙන නීතිඥවරු වෙන්න පුළුවන්. අන්නේ විදිහේ අය වෘත්තීයක නිරත වෙන වෘත්තීය නිලධාරීන් ඉන්නවා කියන එකයි මෙතනදී අදහස් කරන්නේ. ඊළඟ පූර්ණකාලීන නිලධාරීන්. පූර්ණකාලීන නිලධාරීන් කියලා කියවහම පුතේ මේ කියන්නේ අර අපි කියන්නේ අර මොනවාද? අර contract basic ඒ කියන්නේ මොනවාද අපි ඔබට කියන්නේ අර කෙටි කාලීනව සේවකයෝ බඳවා ගන්න. එහෙම නැතුව ඒ කියන්නේ යම්කිසි කාල සීමාවකට විතරයි සේවකයෝ බඳවා ගන්න. ඒ කියන්නේ අවුරුද්දක කාලයක අපේ තියෙන වැඩ කොටස ඉර වෙලා හින්දා ඒ ටික කරගන්න සේවකයෝ ටිකක් බඳව ගන්නවා. හරිද? ගිවිසුමකට යටත්ව. හරිද? එහෙම නැතුව අපි මේ පර්මනන්ට් අරන් තියෙන පූර්ණ කාලීන කියන්නේ අවුරුදු 20න් ගත්තා නම් එයාලා රිටයර්මන්ට් එකක් තියෙන. ඒ කියන්නේ අවුරුදු 55 නැත්නම් 65 නේද දැන්. ඔය 65න් තමයි එළියට දාන්නේ. ඒකයි පූර්ණ කාලීන නිලධාරීන් කියන්නේ. හරි. ඊළඟට පොදු සහ පෞද්ගලික විභජනයන් මේ ලක්ෂණය තුල තියෙනවා. පොදු පෞද්ගලික විභජනයන් කියලා කියන්නේ දරුවනේ දැන් මේ විභජනය කියලා කියන්නේ බෙදනවා කියන එකනේ. හරි. මේකෙදී මේ මැක්ස් වෙබර්ට අනුව මේ නිලතන්ත්‍රවාදයේදී සමහර බලතල ඊළඟට නීති රීති මේ කියන කොන්දේසි සමහර දේවල් තියෙනවා පොදුවේ තියෙන අනුගමනය කරන්න ඕනේ ඒවා බෙදා හරිපු ඒවා තියෙනවා. සමහර දේවල් තියෙනවා පෞද්ගලිකව තියෙනවා. දැන් හිතන්නකෝ අලවි අංශය කියලා. හරි. අලවි අංශය කියලා අලවි අංශයට පොදු වෙච්ච නීති රීති සමුදායක් තියෙනවා. හරි අලවි අංශය කියලා දැන් මේ අංශ තුනක් හතරක් තියෙනවා අලවි මූල්‍ය මෙහෙයුම් මානව කියලා. මෙන්න මේ අංශ හතරටම පොදු නීති රීති සමුදායක් තියෙනවා. සේවකයෝ වැඩට කියන්නේ සේවකින්ටත් එක්ක. උදෑසන සේවයට එද්දි 7:00ට කලින් ඇවිල්ලා ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න ඕන. හරිද? හරියටම 5ට විතර තමයි ආයතනෙන් එළියට යන්න ඕන. 4:00 වෙදී ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න ලෑස්ති වෙලා 5 වෙදී ආයතනෙ පිටත යන්න ඕන. මේවා පොදුයි. මේවා පොදුයි. හැබැයි ඔය ඇතුලේ තියෙන්න පුළුවන් පුතේ පෞද්ගලික විභජනය මේ අලවි අංශයට විතරක් බලපාන දේවල් තියෙන්න පුළුවන්. හරි මොනවාද? සුළු සේවකයන් අනිකුත් සේවකයන් ආහාර ගන්න කැන්ටින් එකේ අපි යන්නේ නැහැ. කැන්ටින් එකට අලවි සේවකයන්ට පැමිණීම තහනම්. අලවි සේවකයින්ට මූල්‍ය අංශයේ සේවකයන් සමග සුවද සම්බන්ධතා පවත්වාගෙන යාම තහනම්. අන්න ඒ විදිහට. දැන් හරියට ඉස්කෝලවල අපිට කියන්නේ පොදුවේ ක්‍රීඩා පිට්ටනිය පාවිච්චි කරන්න ඕනම ශිෂ්‍යයෙක්ට පුළුවන්. නමුත් අපිට සමහර ලාවට කියනවනේ පොඩි ළමයිගේ තියෙන පිට්ටනියට යන්න එපා කියලා. නේ පාසලේ ඕන තැනක ඇවිදින්න පුළුවන්. ඕනම ශිෂ්‍යයෙක්ට සහ ශිෂ්‍යාවකට ගැටලුවක් නැහැ. හැබැයි කනිෂ්ඨ ළමයිට ජ්‍යෙෂ්ඨ පැත්තට යන්න බෑ. ජ්‍යෙෂ්ඨ ළමයිට කනිෂ්ඨ පැත්තට යන්න බෑ. අන්න. ඒක බෙදලා තියෙන විදිහ. අන්න ඒකයි ඔතනදී කියන්නේ. ඊළඟට මේ නිලතන්ත්‍රවාදයේ යටතේ නැත්නම් නිලතන්ත්‍රවාදී කළමනාකරණ න්‍යාය යටතේ නිලතන්ත්‍රවාදයේ වර්ග කීපයක් ගැන මේ අපේ මැක්ස් වෙබර් හඳුන්වා දීමක් සිද්ධ කරනවා. එයා කියන විදිහට එයාට අනුව නම් මෙයා කියන්නේ මොනවාද? ඒ වර්ග තුන ගත්තාම එකක් ව්‍යාජ නිලතන්ත්‍රවාදය. හරි. ඊළඟ එක නියෝජනාත්මක
නිලතන්ත්‍රවාදය. තුන්වෙනි එක දඬුවම් ලබා දෙන නිලතන්ත්‍රවාද. හරි. මේ තමයි නිලතන්ත්‍රවාද තුන. හරිද? දැන් පුතේ මේ ව්‍යාජ නිලතන්ත්‍රවාදය කියලා කියන්නේ නීති රීති තියෙනවා, කොන්දේසිත් තියෙනවා. හැබැයි අපි ඒවා පිළිපදින්නේ නැහැ. අපි කියලා කියන්නේ සේවකයෝ විදිහට, කළමනාකරු විදිහට, ආයතනයේ මේ ඉන්න පුද්ගලයෝ විදිහට, සේවකයෝ විදිහට අපි මේ දේවල් පිළිපදින්නේ නැති තත්ත්වයකට තමයි දරුවනේ ව්‍යාජ නිලතන්ත්‍රවාදය කියලා කියන්නේ. 7:30ට එන්න ඕන නම් අපි යන්නේ 7:45ට 7:50ට අපිට හිතෙන වෙලාවට එළියට එනවා. ලන්ච් එක තියෙන්නේ 12:00 නම් අපි 11ට ගන්නවා. හරියට ඉස්කෝලේ වගේනේ. ඉන්ටර්වල් එක තියෙන්නේ 11:00ට නේ. 9:00 10 වෙද්දි අපි ගාව කන්න කිසිම දෙයක් නැහැ. අවේලාවේ පන්තියෙන් එළියට එන්න එපා කියනවා. ඔය කිව්වට නේ. හැම වෙලේම පන්තියෙන් එළියේ පන්තියේ ඉන්න වෙලාවක් නැහැ. නීති තියෙනවා නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නේ එහෙම නැත්නම් ඒවා පිළිපදින්නේ නැහැ නේ මන්ද නැත්නම් මේවා සත්‍ය වශයෙන් ක්‍රියාවේ දෙන්නේ නැති තත්වයකට තමයි දරුවනේ මේ ව්‍යාජ නිලතන්ත්‍රවාදයක් කියලා කියන්නේ. ඊළඟට මේ නියෝජාත්මක නිලතන්ත්‍රවාදය. හරි. ආයතනයක නීති රීති කොන්දේසි මේ කියන දේවල් ආරක්ෂා කරන්න එහෙම නැත්නම් මේ දේවල් පිළිපදින්න කළමනාකරුවෝ අනෙකුත් සේවකයින් මේ හැමෝම එකතු වෙලා කටයුතු කරන තත්යකට තමයි දරුවනේ මේ නියෝජනාත්මක නිලතන්ත්‍රවාදයක් කියලා කියන්නේ. මේකෙදි කියන්නේ දරුවනේ මේ ලොකු පොඩි හැමෝම මේ තියෙන නීති රීති කොන්දේසි කියන දේවල් පිළිගන්නවා. හරිද? නීති රීති කොන්දේසි කියන මේ දේවල් ටික පිළිගන්නවා. උදේ 7:00ට වැඩට යන්න ඕන 7:00ට කලින් වැඩට එන්න ඕන හැමෝම මේ දේ පිළිගන්නවා. පිළි අරගෙන වැඩට එනවා. හරි. ලන්ච් එක තියෙන 12:00ට නම් හැමෝම ලන්ච් එකට 12:00ට ගිහිල්ලා ආයෙ 1:00ට වැඩට එනවා. හරි. සාමාන්‍ය ආයතනයේ ලන්ච් අවර් එක පැයක් තියෙනවනේ. නේද? තියෙනවානේ. හරි. එතකොට ඕකට තමයි දරුවනේ නියෝජනාත්මක නිලතන්ත්‍රවාදය කියලා කියන්නේ. මේ කියන්නේ මෙතනදී කියන්නේ හැමෝම පිළිගන්න දෙයක්. ඒ කියන්නේ නීති රීති කොන්දේසි හැමෝම ආරක්ෂා කරනවා. මේ දේවල් රකින්න අවශ්‍ය කරන වටපිට සකස් කරනවා. සහ මේ දේවල් හැමෝම පිළිගන්නවා. හරි. ඊළඟ දේ තමයි පුතේ මේ දඩුවම් ලබා දෙන නිලතන්ත්‍රවාදය. ඇත්තටම මෙතනදී වෙන්නේ මේ නීති රීති සහ කොන්දේසි කියන දේවල් පිළිගන්නේ නැති අයට ඒගොල්ලෝ පිළිගන්නේ කියන්නේ ඇත්තටම ඒවා පිළිගන්නේ නැහැ කියනකොට කඩ කරන අයට දඬුවම් ලබා දෙන ක්‍රමයකට තමයි පුතේ මේ දඬුවම් ලබා දෙන නිලතන්ත්‍රවාදය කියලා කියන්නේ. හිතන්නකො 7:00 පහුවෙලා මම වැඩට යනකොට 7:00 පහුවෙලා 7:35යි. 7:00 නෙමෙයි නේ 7:00ට කලින් එන්න කියලානේ කියන්නේ 7:35 විනාඩි 5ක් පරක්කු. දඬුවම විදිහට ලබා දෙන දරුවනේ එදා දවසේ වැටුපෙන් භාගයක් කපනවා. ඒ කියන්නේ half day එකක් විදිහට තමයි ගණන් ගන්නේ. බලන්නකො. නේ දඬුවමක් නේ. එක දිගට ඔහම සතියක් විතර නතර ඒ කියන්නේ සතියක් විතර ඒ කියන්නේ මාසෙට දවස් 5ක් 6ක් මම ওই විදිහට පරක් වෙලා ගියොත් ඊළඟ මාසෙ මට වැටුප් රහිත නිමාඩු ලබා දෙනවා. අන්න දඩුවම්. එහෙම නැත්නම් වැටුප අඩු කරනවා. මම ඉන්න නිලයෙන් පහළ දානවා. දඩුවම් ලබා දෙන්න පුළුවන්. හරිද? මෙන්න මේ දඬුවම් හින්දා මේ දඬුවම් තුලින් මම 7:00ට වැඩට එන්න පෙළඹෙනවා. හරිද? මම 7:00ට වැඩට එන්න පෙළඹෙනවා. ඕක තමයි මේ දඬුවම් ලබා දෙන නිලතන්ත්‍රවාදය කියලා කියන්නේ. එහෙනම් නිලතන්ත්‍රවාදයේ වර්ග තුනක් තියෙනවා. ව්‍යාජ නිලතන්ත්‍රවාදය, නියෝජනාත්මක නිලතන්ත්‍රවාදය සහ දඬුවම් ලබා දෙන නිලතන්ත්‍රවාදය කියලා. ඉතින් ඔය කියන දේවල් ටික තමයි මේ නිලතන්ත්‍රවාදයේ වර්ගවල තියෙන්නේ. මේ අපි දැන් අර පළවෙනි කොටස් ටිකේ ඉඳන් චුට්ට මේ ටික අරගෙන යන් ඈ පොඩි හැඳින්වීමක් තියෙන. ඒ කියන්නේ අවශ්‍ය දේවල් ටික විතරයි මේකේ ඇතුලේ තියෙන්නේ.
මේ කියන්නේ ඔයාලගේ අතේ තියෙන හැන්ඩ් අවුට් එකේ එහෙම නැත්නම් මේ තියෙන ටියුට් එකේ අවශ්‍ය දේවල් ටික පමණයි තියෙන්නේ. හරි. මේ බලන්නකෝ. ඊළඟට නිලතන්ත්‍රවාදයේ තියෙන වාසි සහ නිලතන්ත්‍රවාදයේ තියෙන අවාසි කීපයක් තියෙනවා. හරි. ඒ කියන්නේ අපි කරන කියන සෑම දෙයකම පුතේ වාසිත් තියෙනවනේ. අපි කරන කියන සෑම දෙයකම වාසිත් තියෙනවා. ඒ වගේම තමයි ඕවයේ අවාසිත් තියෙනවා. හරි. ඉතින් මේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. මේ දේවල් වල ඉතින් කරන්න ඕන ආයතනයක ඔයාලා කවදා හරි රැකියාවකට යනවා හරි එහෙම නැත්නම් අත්‍තරම රැකියාවකටනේ අපි යන්නේ නේ. අපේ වෘත්තිය පටන් ගන්නනේ අපි හදන්නේ. ඒකට එහෙම යනකොට අපි වාසි වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. අවාසි වලින් මොකද කරන්න ඕනේ? අවාසි වලින් එක්කෝ යකින් ඈත් වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ තියෙන අවාසි මගහරවා ගන්න අවශ්‍ය කරන කටයුතු මොනවා හරි කරන්න වෙනවා. මේ ඒක ඔයාලගේ දක්ෂතාවය. හරි. හැබැයි මේ හැම දෙයකම වාසි වගේම අවාසිත් තියෙනවා. අපි බලමු මොනවාද වාසි කියලා. හරි. පළවෙනි දේ තමයි සේවකයන් විසින් තීරණය කරන ලද කොන්දේසි හා ක්‍රියාපටිපාටි අනුව ඔවුන් ඒකාකාරී ලෙසින් හැසිරෙන බැවින් කළමනාකරණය ඉතා පහසුයි. ඉතින් කියන්නේ දැන් මේගොල්ලෝ කියන විදිහට මේ නිලතන්ත්‍රවාදයේ එක වාසියක් තමයි කළමනාකරණය ඉතාමත් පහසුයි. කළමනාකරණය ඉතා පහසුයි. ඇයි මේ ඇයිට කොන්දේසිත් දාලානේ තියෙන්නේ. නීති රීති තියෙනවනේ. ඒ නිලතන්ත්‍රවාදයේනේ. 7:00මාරට ඇවිල්ලා උඹලා 7:00මාරට කලින් මේ දේ කරන්න ඕන පැය භාගයක් ඔන්න තියෙනවා. එතනින් පස්සේ බෑ කියලා කිව්වොත් අර ඉස්කෝලේ පන්තියකට එනවා වගේ සැරින්තරයට එනවද? එහෙනේ අපි ඉස්කෝලේ නම් වෙලාවට යනවා නේද? ඉඳලා හිටලානේ ඔය නිකන් පරක් වෙලා යන්නේ. නමුත් පන්තියකට එහෙම නෙමෙයිනේ. 8:00මාරට තියෙන පන්තියට සමහරව 9ට එනවා. 9:45 පාඩම එනවා. ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා එනවා. නේ? එතකොට මේ ඉන්න ළමයි ටික මැනේජ් කරගන්න ඒ අදාළ ගුරුවරයාටත් බෑනේ. ඒකට දැන් සේවකයෝ ගත්තාම වැඩ කරන තැන සමහරවිට සේවකයෝ 1000 2000 ඉන්න තැන් තියෙනවා. එතකොට මේ කට්ටිය මේ ඉන්න මිනිස්සු දැන් මේ තියෙන කොන්දේසි නීති රීති පුතේ සේවකයෝ පිළි අරගෙන නෙදියන්නේ. සේවකයෝ පිළිගන්නේ එයාලා තීරණය කරපු දේවලුත් එක්කනේ. හරිද? ඒතකොට මේ සේවකයෝම තීරණය කරපු නීති රීති කොන්දේසි යාලා පිළි අරගෙන තියෙනකොට මේ සේවකයින්ව කළමනාකරණය කරන්න ඉතාමත් පහසුයි. හරිද? එතකොට දැන් අලෙවි කළමනාකරුට පැවරිච්ච රාජකාරී සහ වගකීම් කොටාසයක් තියෙනවා. මූල්‍ය කළමනාකරුට ඔහුට වෙනම රාජකාරී වගකීම් බලතල ඒ යටතේ කොටසක් තියෙනවා. මානව සම්පත් කළමනාකරුවටත් එහෙමයි. ඊළඟට මෙහෙයුම් කළමනාකරුවටත් එහෙමයි. හරි. ඊළඟට සේවකයෝ ගත්තාම ඒ සේවකයන්ටත් වෙන් වශයෙන් තියෙනවා එයාලට පවර්ලා තියෙන රාජකාරියක් සහ වගකීමක්. ඒකනේ මෙයාලා විශේෂීකරණය කියලා දැන් කවුද මැක්ස් වෙබර් අපිට කියනවනේ මේකේ තියෙනවා කියලා විශේෂීකරණයක්. ඒ විශේෂීකරණය වෙද්දී ඒ කටයුත්තේ යෙදෙන පුද්ගලයාට අදාළව ඔහුට වෙනම පැවරිච්ච රාජකාරී බලතල වගකීම් කොටාශයක් නිර්මාණය වෙනවා. ඒක තියෙනවා. ඉතින් එහෙම තියෙනකොට මොකද වෙන්නේ? ඒ කටයුත්ත සිද්ධ කරගෙන යන්න එයාට හැකියාවක් ලැබෙනවා. එහෙම නැත්නම් එයාට ඒක පහසුවෙන්ම කරගන්න යන්න පුළුවන් මඟ පෙන්වීමක් තියෙනවා. හරිද? දැන් මම බොත්තම් අල්ලලා ඉන්නකොට මගේ අතින් ඉදි කට්ට කැඩුණා නම් මම ගිහිල්ලා මැනේජර්ට කියන්න ඕනේ සර් මේ ඉදි කට්ට කැඩුණානේ කියලා මම කියන්න ඕනේ නැහැ. මට පුළුවන් ඉදි කට්ට කැඩුණානේ ඉදි කට්ට කැඩුණා නම් පැත්තකට දාලා වෙනත් ඉදි කට්ටක් භාවිතා කිරීමේ බලය මට තියෙන්න ඕන. එහෙම නැත්තම් මේ ඉදි කට්ට කැඩුණාට පස්සේ තව මැනේජර් ඇවිල්ලා මැනේජර් ගාවට ගිහිල්ලා ලියුමක් දීලා ඒ ලියුම ගිහිල්ලා එතන ඉන්න HR ඩිපාර්ට්මන්ට් එකෙන් අස්සම් කරගෙන ඒක ගිහිල්ලා ලෝකකට දීලා ලෝකගෙන් අප්‍රූවල් එක අරගෙන නම් මම ඉදි කට්ටක් ගන්න ඕන. තේරුමක් නැහැනේ දරුවනේ. ඒක සංකීර්ණයි නේද? නමුත් අර රැකියාවකට අදාළ ඒ කියන්නේ මගේ රැකියාව මහන එකනේ බොත්තම් අල්ලන එක. බොත්තම් ඇල්ලීමට අදාළව මගේ රාජකාරිය බොත්තම් අල්ලන එක. එතකොට ඒ කියන්නේ බොත්තම හරියට අල්ලන්න ඕන. ඒකේ වගකීමක් මට තියෙනවා. එතන බලතලත් මට තියෙනවා. ඉදි කට්ටක් කරනොත් මට ඉදි කට්ටක් ගන්න පුළුවන්. හරි.
ඊළඟට කියනවා ශ්‍රම විභජනය තුලින් විශේෂීකරණයක් ඇති වෙනවා කියලා. මේ මැක්ස්වෙල් අපිට කියනවානේ මේ නිරතන්ත්‍රවාදයේ තුල තියෙන එක ලක්ෂණයක් තමයි මේ විශේෂීකරණය කියලා. ඉතින් ඇත්තටම මේ විශේෂීකරණය ඇති වෙන්නේ පුතේ ශ්‍රම විභජනය හරහා. මේ ශ්‍රම විභජනය හරහා විශේෂීකරණය කරපුවාම ආයතනය තුල ඉන්න සේවකයින්ගේ මොකද වෙන්නේ? ඵලදායීතාවය ඉහළ නගිනවා. ඉතින් මේ ඵලදායීතාවය එහෙම නැත්නම් මෙයාලගේ මේ කාර්ය සාධනය ඉහළ නැංවීමට බලපාන හින්දා මේක ආයතනයට වාසි සහගත තත්ත්වයක්. හරි. ඊළඟ දේ තමයි දැන් මෙතන ඉන්නේ දරුවනේ පර්මනන්ට් සේවකයෝනේ කියන්නේ ස්ථිර සේවකයෝනේ. නේද? දැන් කියන ලක්ෂණයක් යටතේ ස්ථිරවපත් කරගත්ත අය තමයි ඉන්නේ කියලා. ඊළඟට ටිකව ඉන්නවා කියලා කියනවා. එහෙම කියනවා නේද? එතකොට මේ ඉන්න අය දරුවනේ කෙනෙක් ඉවත් වෙලා ගියොත් තවත් කෙනෙක් ඉක්මනින්ම බඳව ගන්න. හරිද? කෙනෙක් ඉවත් ගියාට ඒකට තවත් සේවකයෙක් බඳවාගෙන එතනින් පුළුවන් අපිට ඒ රැකියාව එහෙම නැත්නම් ඒ කටයුත්ත නොකඩවා දිගින් දිගටම කරගෙන යන්න. දිගින් දිගටම කරගෙන යනවා කියලා කියන්නේ නතර කරන්නේ නැතුව දිගටම කරගෙන යාමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් මම අර බොත්තම් අල්ලල්ලා හිටපු තැනින් මට අයින් වෙන්න ඉතලා මම අයින් වුණාට පස්සේ එතනින් පිටිපස්සේ කෙනෙක් පුතේ නැත්නම් පත් කරන්න. ඒකනේ අපි කියන්නේ හයිරාර්කි එකක් තියෙනවා කියනවා. මේ දූරාවලියක් තියෙනවා කියලා. සමහර විට ඔය දූරාවලියේ මට පහළ ඉන්නගෙන මගේ මෙතනට බොත්තම් අල්ලන්න තැනට එන්න පුළුවන්. මම ගියාට එතනට තව එක්කෙනෙක් ඉන්නවා එන්න බලාගෙන. හරි. එතකොට බොත්තම් අල්ලන එක නතර වෙනවද? නතර වෙන්නේ නැහැ. මේ බොත්තම් අල්ලන එක කියන එකත් වැඩක්. නේ නැතුව ෂර්ට් එක සම්පූර්ණ වෙන්නේ නැහැ නේ. අඳුමක් නම් අහන්නේ ෂර්ට් එක සම්පූර්ණ වෙන්නේ නැහැ බොත්තම ඇල්ලුවේ නැත්තම්. නේ? ඒ කාර්ය නතර වෙන්න බෑ. ඒක එක දිගට කෙරීගෙන යන්න ඕන. දවසට පැයටක් වැඩ කරනවා නම් ওই පැය 8ම වැඩ වෙන්න ඕන. මම අයින් වෙලා දවසක් දෙකක් ඕක වැඩ කරන්නේ නැතුව තිබ්ලා දවස් 4කට 5කට පස්සේ සේවකයෙක් බඳවා ගන්න ඒක තේරුමක් නැහැ. මම අද ගියා නම් හෙට උදේ වෙන්නේ මගේ ෂිෆ්ට් එකේ මගේ ෂීට් එකේ වාඩි වෙලා වැඩ කරන්න කෙනෙක් ඉන්න ඕන. එහෙම ඉන්නවා මේ නිලතන්ත්‍රවාදය තුල. හරි ඒකත් අපිට එක ලක්ෂණයක්. ඊළඟට දී තමා පුතේ මේ නිලතන්ත්‍රවාදයේ අවාසි වලින් තියෙන එක අවාසියක් තමා දැන් මේ කටයුතුත් එක්ක ලිපි ලේඛන වැඩ කටයුතු වැඩි වෙනවා. ලිපි ලේඛන වැඩ කටයුතු කියලා කියන්නේ දැන් මට පැවරිච්ච රාජකාරී සහ වගකීම් ප්‍රමාණයක් තියෙනවානේ. කියන්නේ මට තියෙන බලතල ප්‍රමාණයක් තියෙනවානේ. මට තියෙන බලතල වලින් එහා තීරණයක් මට ගන්න පුළුවන්ද? දැන් හිතන්නකෝ මම බොත්තම් අල්ලද්දී මම යටතේ සේවකයෙක් ඉන්නවා කියලා. කියන්නේ මම යටතේ සේවකයෙක් කියන එක මගේ සහායක කෙනෙක් ඉන්නවා. මම යාව බොත්තම් අල්ලන්න පුරුදු කරනවා. දැන් මිනිහා මට කියනවා මේ මත් මේමයි බේත් ගන්න යන්න ඕන මට මේ කලින් යන්න බැයිද මේ එහෙම පුළුවන් නම් ලොකු දෙයක් මම කලින් යන්නද කියලා. මට පුළුවන් ද හා ඔයා යන්න කියන්න. මට කියන්න නම් පුළුවන්. හැබැයි මට එතන බලයක් නැහැ. ඔහුව කලින් යවන්න. එතකොට එයාට සිද්ධ වෙනවා ආයතනයේ ඒ සම්බන්ධව කටයුතු කරන මානව සම්පත් කළමනාකාරවරයාට ලියුමක් ලියලා ඒ පිළිබඳව දැනුම් දෙන්න. හරි ඒකයි මේ කියන්නේ මේ රෙගුලාසි වලට හා අනවශ්‍ය ලිපි ලේඛන සම්බන්ධ වැඩ සඳහා යොමු වෙනවා. හරි ඊට අමතරව ඉතින් ඔය කියපුවා දැන් එක කැලලක් විතරනේ මම ඔයාලට කිව්වේ. ඉතින් නීති රීතියේ පුද්ගලයාට මේ දේවල් කියන්න එහෙම නැත්නම් ඒවා තීරණය කරන්න ලිපි ලේඛන වැඩ කටයුතු තියෙනවා. මේවා මේ අයට පරවලා තියෙනවා. මේවා හොඳයිද? ඊට පස්සේ මම පැනල් එකක් පැනල් එකක් පත් කරලා ඒගොල්ලෝ ඒවා තීරණය කරනවා. මෙහෙම ගොඩක් දේවල් දිනේ කියන දේ තමයි මේ පේපර් වර්ක්ස් වැඩි කියන එකයි මෙතනදී කියන්නේ. හරි. ඊළඟ දේ තමයි පුතේ මේ ක්‍රියාවලිය තුල මේ නිලතන්ත්‍රවාදය තුල අලුත් දේවල් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ රාමුව ඇතුලේ ඉඳලා කටයුතු කරනවා මිසක් එතනින් පිට ගිහිල්ලා එහෙම නැත්නම් අලුතෙන් දෙයක් හිතලා කරන්න සේවකයා පෙළඹෙන්නේ නැහැ. මොකද දැඩි කොන්දේසි ක්‍රියාපටිපාටි මත කටයුතු කරනවා එල්බගෙන කටයුතු කරනකොට මේ අලුත් දේවල් බිහි වෙන්නේ නැත. ඒක අවාසියක්.
හරි. ඊළඟට මම හැමදාම බොත්තන්නේ අල්ලන්නේ. මම හැමදාම බොත්තම් අල්ලන්නේ. මම හැමදාම බොත්තම් අල්ලා ඉන්නකොට මාව බොත්තම් අල්ලන තැනින් අයින් කරලා වෙනත් තැනක රැකියාවට දානවට මම කැමති නැහැ. මම ඒකාකාරී වෙලා ඉන්න නිසා ඒ ඇතුලෙන් වෙනස් වෙලා අලුත් දෙයකට හුරු වෙන්න මම කැමති නැහැ. හිතන්නකෝ මට අවුරුදු 40ක් විතර කියලා වැඩ කරලා දැන් මම අවුරුදු 40ක් විතර බොත්තම් අල්ලනවා. රිටයර්මන්ට් එක එහෙම නැත්නම් මට විශ්‍රාම ගන්න තියෙන්නේ තව අවුරුදු 5කින්. අලුත් තැනකට දාන්න හදනවා මාව. මම කැමති වෙනවද නෑ මම කියන අනේ තව අවුරුදු 5 ඉන්නවා මෙතනම ඉන්නම් කියලා කියනවා. කියන්නේ ඒගොල්ලෝ නම්‍යශීලී නැහැ. තවත් තැනක වැඩ කරන්න. ඇත්තට මේක තියෙන්නේ අර කාල විශේෂීකරණයත් එක්ක අර තියෙන ආගේ ඇති වෙලා තියෙන කුසලතාවයන් එක තවත් තැනකට ගිහිල්ලා එයා කරන්න ඇත්තට මේක අනික් කාර්ය කරන්න එයා දන්නේ නැහැ. බොත්තම් අල්ලන එක නම් ඇස් දෙක වහගෙන හරි බොත්තම අල්ලලා ඉදි කට්ටෙන් යන ගන්න. නමුත් වෙනත් තැනක ගිහිල්ලා වැඩ කරන්න කිව්වොත් ඒ කියන්නේ වෙනත් කාර්යයක් ආයතනය තුලම තියෙන වෙනත් කාර්යයක් පැවරුත් එයා ඒක කරන්න අපොහසත්. ඒකයි මේ කියන්නේ වෙනත් කාර්යයන් වලට හැඩ ගැසෙන්නේ නැහැ කියන කාරණාව. එහෙනම් වාසි සහ අවාසි මේ අපි නිල තන්ත්‍රවාදයේ කතා කරා. හරි. ළමයි ඊළඟට කියලා කියන්නේ මොකද්ද? මේ චර්යාත්මක ප්‍රවේශය. පුතේ මෙන්න මේ චර්යාත්මක ප්‍රවේශයට තමයි අපි කියන්නේ මානව සම්බන්ධතා ප්‍රවේශය කියලා. දැන් අපි මේ ප්‍රවේශයක් කතා කරන්නේ. එහෙනම් අපි කලින් කතා කරේ මොනවාද? අපි මොනවාද කලින් කතා කරේ? මේ සාම්ප්‍රදායික එහෙම නැත්නම් සම්භාව්‍ය ප්‍රවේශය යටතේ තිබ්බ තියරි කිහිපයක් ගැන හොයාගත්ත න්‍යායන් කිහිපයක් ගැන අපි එක න්‍යායක් කතා කළා විද්‍යාත්මක කළමනාකරණ න්‍යාය. ඊළඟට සම්භාව්‍ය සංවිධාන න්‍යාය ඊට පස්සේ අපි කතා කරා නිලතන්ත්‍රවාදී කළමනාකරණ න්‍යාය. හරි. එහෙනම් විද්‍යාත්මක කළමනාකරණය ෆෙඩරික් ටේලර් හඳුන්වා දෙනකොට සම්භාව්‍ය සංවිධාන න්‍යාය හෙන්රි ෆියෝල් කියන ගුරුවරයා අපිට හඳුන්වා දුන්නා. ඊට පස්සේ මේ නිලතන්ත්‍රවාදී කළමනාකරණය මැක්ස් වෙබර් කියන ගුරුවරයා අපිට හඳුන්වා දෙනවා සම්භාව්‍ය ප්‍රවේශය යටතේ. හරි. ඊළඟට මේ චර්යාත්මක ප්‍රවේශය එහෙම නැත්නම් මේ මානව සම්බන්ධතා ප්‍රවේශය. ඇත්තට මේ දේවල් වලදී ගොඩක් වෙලාවට දැන් ඔයාලට කම්මැලිත් ඇති. මේ කම්මැලිත් ඇති. සමහරව නේද? පාඩම මේක අහගෙන ඉන්න ගමන් ලියන්න කියන්න මොකුත් නැහැ නේ කියලා. බත් එහෙම කනවා ඇතිනේ. කමන්නේ. මොකද කරන්නේ මේ? අහගෙන ඉන්න වෙනවනේ. පුතේ මේක මේ විෂය සම්පූර්ණයෙන්ම ඔයාලට පාඩම් කරන්න තියෙනවා. සාමාන්‍ය මේ විෂය මේ ෆේල් වෙනවා හරි අඩුයි. මේ කියන්නේ පාඩම් කරන්න නැති එකෙක් ෆේල් වෙනවා මිසක් මේ අනිත් අය වුණා ෆේල් වෙන්නේ නැත පාස් වෙන්න පුළුවන්. ඒක නිසා ටිකක් අහගෙන ඉන්න ඒක අර ටිකක් පැහැදිලි කරගත්තාම අපිට පාඩම් කරන්න ලේසි නිසා. චර්යාත්මක ප්‍රවේශය මම කෙටියෙන් පැහැදිලි කරන්නම් මේ දේවල්. චර්යාත්මක ප්‍රවේශය මොකද ඊළඟ ටියුට් එක ඔයාලා ගියට අනිද්දාට ආවට පස්සේ අපි ඊතර දේවල් ටික කන්ටිනියු කරගෙන යමු. හරි. මොකද කියන්නේ මේ චර්යාත්මක න්‍යායවාදීන්ගේ මතය. පුතේ චර්යාත්මක න්‍යායවාදීන්ගේ මතය කියලා කියන්නේ ඇත්තටම මේ චර්යාත්මක ප්‍රවේශය ගැන අදහස් ඉදිරිපත් කරපු අය. හරිද? දැන් මේ ප්‍රවේශයේ එහෙම කියන්නේ චර්යාත්මක ප්‍රවේශය පිළිබඳව අදහස් දක්වපු අයගෙන් කිහිප දෙනෙක් තමයි ඔයාලා දන්නවා. කවුද? මම මේ කියන්න හදන්නේ. ඒබ්‍රහම් මෑස්ලෝ කියලා ගුරුවරයෙක් ගැන අහලා තියෙනවද? ඊට පස්සේ ඩග්ලස් මැක්ග්‍රෙගරි අහලා තියෙනවද? මෙයා ගැන නැති වුණත් මෙයා ගැන නම් ඔයාලා දන්නවා. මෙයා ගැන ඔයාලා දන්නවා. ඒබ්‍රහම් මෑස්ලෝගේ නේ අවශ්‍යතා දූරාවලිය මතක් වුණාද? හරි. හරි. මේ අය ළමයි අපිට මේ කියන්නේ චර්යාත්මක ප්‍රවේශය යටතේ මේ ඒබ්‍රහම් මැස්ලෝ ඊළඟට කවුද ඩග්ලස් මැක්ග්‍රෙගරි මෙයා අපිට දෙනවා ළමයි න්‍යායක්
x හා y න්‍යාය කියලා. හරිද? x න්‍යායයි y න්‍යායයි කියලා මම කියලා දෙන්නම්. දැන් නෙමෙයි x න්‍යායයි y න්‍යායයි කියලා මේක අපිට දෙනවා. ඒ කියන්නේ මේක අපිට දෙනවා කියලා කියන්නේ අපිට දායාද කරන්නේ ඩග්ලස් මැක්ග්‍රෙගරි. හරි. මේ සර් තමයි අපිට මේ x න්‍යායයි y න්‍යායයි ගැන මුලින්ම අදහස් ප්‍රකාශ කරන්නේ. හරි. ඉතින් මේ චර්යාත්මක නැත්නම් චර්යාත්මක ප්‍රවේශය මේ මානව සම්බන්ධතා ප්‍රවේශය යටතේ මේ හිටපු අය අදහස් දැක්වේ පුතේ කියන්නේ පොදුවේ අදහස් දක්වලා තියෙන්නේ අභිප්‍රේරණය ඊළඟට පුහුණුව ඊළඟට කණ්ඩායම් කළමනාකරණය ඊට පස්සේ ගැටුම් ආයතන තුල ගැටුම් තියෙනව නේද? යන්ත්‍ර සූත්‍ර ගැටුම් ඇති කරගන්නේ නැහනේ. ගැටුම් ඇති කරගන්නේ මිනිස්සුනේ නේද? ඊළඟට අපේක්ෂාවන් හරිද? අපේක්ෂාවන් ඊළඟට කණ්ඩායම් වෙනස්කම් වගේ දේවල්. කණ්ඩායම් වෙනස්කම්. හරි. මෙන්න මේ වගේ දේවල් වලින් මෙන්න මේ කියන කරුණු ටික තියෙනවනේ පුතේ මේ අභිප්‍රේරණය, පුහුණුව, කණ්ඩායම් කළමනාකරණය, ගැටුම්, අපේක්ෂාවන්, කණ්ඩායම් වෙනස්කම් මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවනේ. මේවා ඇත්තටම මේ මිනිස්සුන්ට සම්බන්ධ දේවල්නේ. දැන් අභිප්‍රේරණයක් කියන එක මොටිවේෂන් එකක් කියන එක අපි හැමෝටම තියෙනවා. දැන් ඔයාලා මෙහෙම විභාගයක් කරන්න මොකක් හරි අභිප්‍රේරණ සාධකයක් තියෙනවනේ. නේ කොහොම මේ ලෙවල් හොඳට ගොඩ දා ගන්න ඕන. එහෙම නැත්නම් කලින් ඒ ලෙවල් හොඳට ගොඩ දාගත්ත කෙනෙක් AT 3ම පාස් වෙලා තියෙනවා. ඒක තමයි ඔයාගේ මොටිවේෂන් ෆැක්ටර් එක. හරි. මේ අභිප්‍රේරණයක් කියලා කියන්නේ ආයතනයක සේවකයෙක්ට එයා ආයතනයේ කටයුතු සිද්ධ කරන්න ඔහු විසින්ම පෙළඹෙනවා. ආය ඇඟිල්ලෙන් එන අරක කරපම් මේක කරපම් අරක හොයාගනින් මේක මෙතනට ගෙනින් ඒවා කියන්න ඕනේ නැහැ. පුටුවක් නැත්තම් පුටුවක් හොයාගනින් කියලා ඉහළ නිලධාරීන් කියන්න ඕනේ නැහැ. එයා ඒ දේ කරනවා. පුටුවක් එයාට නැත්තම් ආයතනය තුල නැත්තම් එයා ගෙදරින් හරි කියනවා. ඒ යාගේ මොටිවේෂන් එක අභිප්‍රේරණය. හරි. මිනිස්සුන්ට සම්බන්ධ දරුවනේ පුහුණුව කියන එක. මිනිස්සුන්ට දෙන්න ඕන යන්ත්‍රයක් පාවිච්චි කරන්න අවශ්‍ය කරන දැනුම ලබා දෙනවා කියලා කියන්නේ යාට පුහුණුව ලබා දෙන්න. හරි. ඊළඟට තනි පුද්ගලයා කළමනාකරණය කරන විදියට නෙමෙයි අපි කණ්ඩායමක් කළමනාකරණය. ඉතින් ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕන දේවල්. ඊළඟට මේ සේවකයෝ අතර ඇතිවන ගැටුම් නේ අපිට කියන්න බෑනේ. මේ ওই ගැටුම් කියන එක සේවකයෝ අතර. සේවකයෝ අයිතිකරුවන් අතර. ඊට පස්සේ සේවකයෝ කළමනාකරුවෝ. ඊළඟට සේවකයෝ පිටස්තර බාහිර පාර්ශවයන් විවිධාකාරයෙන් ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒවා කළමනාකරණය කරගෙන කොහොමද ආයතනයේ අරමුණු වලට ළඟා වෙන්නේ? ඊළඟට සේවකයන්ගේ අපේක්ෂාවන් තියෙනවා නේද දරුවනේ? කියන්නේ රැකියාවක් කරද්දී මේ රැකියාව කරන සේවකයාගේ එයාගේ බලාපොරොත්තු තියෙනවනේ. කියන්නේ ආයතනයේ බලාපොරොත්තු වගේ තමයි සේවකයාගේ බලාපොරොත්තු තියෙනවා. මේ දේවලුත් නේ කඩ වෙන්නේ නැති වෙන විදිහට වැඩ කරන්න ඕනේ. නේ එහෙම නැත්තම් එපා වෙනවනේ. ඊළඟ ඔය කණ්ඩායම් වෙනස්කම් කරනවා කියලා කියන දරුවනේ කරගෙන ඉන්න කටයුතු සරලව කියනවා කරගෙන ඉන්න කටයුත්තකින් එයාව ඉවත් කරලා වෙනත් තැනකට පොයින්ට් කරන එක තමයි ඔය කියන්නේ. හරි යොදා ගන්නවා කියන එක. මෙන්න මේ දේවල් හරහා මේ කියන මෙන්න මේ අපි කතා කරපු කරුණු හරහා සේවකයින්ගේ ඵලදායීතාවය වැඩි කරගෙන අපිට ඉස්සරහට ආයතනයක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් කියන එකයි මේ චර්යාත්මක ප්‍රවේශයේ අපිට ඉදිරිපත් කරන්න. හරි. එතකොට මෙන්න මේ චර්යාත්මක ප්‍රවේශය ඉදිරිපත් කරන්නේ මුලින්ම ඔයාලා අහලත් ඇති මේ මානව සම්බන්ධතා ප්‍රවේශය ගැන අදහස් ඉදිරිපත් කෙරුවා එල්ටන් මායෝ කියලා සර් කෙනෙක්. එහෙම නැත්නම් අපි කියන ශාස්ත්‍රයේ පිළිබඳව හසල සේවයක් කරන උන්ට විද්‍යාඥයන් කියලා කියනවා. ඉතින් අපි එහෙම ආමන්ත්‍රණය කරමු. මේ එල්ටන් මායෝ කියන විද්‍යාඥයා අපිට කියනවා මෙන්න
මේ විදිහට කළොත් කොයි විදිහට කළොත්ද සේවකයින් අභිප්‍රාරණය කළොත් ඔවුන් පුහුණු කළොත් කණ්ඩායම් කළමනාකරණය කළොත් ගැටුම් කළමනාකරණය කළොත් අපේක්ෂාවන් කළමනාකරණය කළොත් මේ කණ්ඩායම් වෙනස්කම් කිරීම කළමනාකරණය කළොත් ආයතනයේ සේවකයන්ගේ මේ හැසිරීම් ගැන මෙන්න මේ කියන හැසිරීම් ගැන අවබෝධයක් ලබාගෙන පුළුවන් ඒ හරහා සේවකයින්ගේ ඵලදායීතාවය ඉහළ නංගලා එහෙම නැත්නම් ඵලදායීතාවය වැඩි කරලා ආයතනයේ අරමුණු කරා යොමු කරලා ගන්න පුළුවන්. මේ හරහා එහෙම නැත්නම් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ සේවකයන්ගේ ඵලදායීතාවය වැඩි කරගන්නේ. ওই ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන් එන්න මේ කරුණු ගැන ආයතනය තුල ඉන්න අයට අවබෝධයක් තියෙනවා නම් ආයතනය තුල ඉන්නවා කියලා කියන්නේ ඇත්තටම මානව සම්පත් කළමනාකරුවා මේ සම්බන්ධව කටයුතු කරන්න කියලායි කියන්නේ. නැත්නම් සංවිධානයේට මේවා ගැන අවබෝධයක් තියෙනවා. හරි. ඒතකොට මේ එල්ටන් මායෝ කියන විද්‍යාඥයා පුතේ මේ චිකාගෝ වල තියෙන වෙස්ටර්න් ඉලෙක්ට්‍රික් කියන මේ සමාගම තුල මෙයා පර්යේෂණයක් කරනවා. ඒ පර්යේෂණයේ ප්‍රතිඵලයක් තමයි මෙන්න මේ අපි කතා කරන මේ චර්යාත්මක ප්‍රවේශය කියන න්‍යාය. එතකොට මෙයා පරීක්ෂණය කොටස් 4කට වෙන් කරලා පෙන්නනවා. හරි. එක කොටසක් තමයි කාමර පර්යේෂණ අත්දැක බැලීම. හරිද? ඊළඟට සම්ප්‍රේෂණ කළස් කිරීමේ කාමර පරීක්ෂාව, සම්මුඛ පරීක්ෂණය, බැංකු රැහන් කාමර පරීක්ෂාව. දැන් මෙතනදී මේ කියන්නේ මේ මොනවාද කාමර පරීක්ෂණ අත්දැක බැලීම කියලා කියපුවාම දැන් මේ 1925 නේ දරුවනේ. හරිද? මේක 1925 නේ 1925 ඉඳලා කරලා තියෙන 1932 වෙනකම්. එතකොට මේ දුරකථන මේ මොනවාද රැහන් බැංකු රැහන් කාමර පරීක්ෂාව කියලා කියපුවාම ඇත්තටම මේක සමහරට ඒ කාලේ වෙනකොට ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක වෙන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණය කියලා කියපුවාම අද වෙනකොට මේක HR ඩිපාර්ට්මන්ට් එක වෙන්නත් පුළුවන්. හරිද? ඊළඟට සම්ප්‍රේෂණ කළස් කිරීමේ කාමර පරීක්ෂාව කියලා කියපුවාම දැන් හම්බෙන තොරතුරු රැහන් දිගේන එන්නේ අර අපි කියන්නේ විකේතනය කරපු පණිවිඩයක් ආකේතනය කරනවා කියලා. ඒ කියන්නේ සංඥා විදිහට ආපු පණිවිඩය අපි නැවත පණිවිඩයක් බවට පරිවර්තනය කරනවා. ආන් එතන වෙන්නත් පුළුවන්. හරි. දැන් කාමර පර්යේෂණ අත්දැක බැලීම කියලා කියපුවම වැඩ කරන මොකක් හරි කර්මාන්ත ශාලාවක් හරි එහෙම නැත්නම් වෙනත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. මෙයා මේ කරපු තැන. මෙයා මේ කරපු දේ තමයි මෙයා කොටස් 4කට වෙන් කරගෙන ඒ තැන අධ්‍යයනය කරලා තියෙන්නේ. හරි. මෙන්න මේ අධ්‍යයනයේදී මෙහා කියනවා මේ කියන්නේ මෙයා හොයාගත්ත දේවල් මම මේ කියන්නේ. කියන්නේ මම කියන දේවල් නෙමෙයි මේ රිසර්ච් ආටිකල්ස් වල මේ දේවල් තියෙන ඒවා ඔයාලගේ සිලබස් එකකට දාලා මෙන් කියනවා එල්ටන් මායා කිව්වලු සේවකයෝ කොයිම වෙලාවකවත් වැටුප් මත විතරක් අභිප්‍රේරණය වෙන්නේ නැහැ. කියන්නේ සේවකයින්ට වැඩි වැටුපක් ලබා දුන්නා කියලා එයාලා කටයුතු කරන්න පෙළඹෙන්නේ නැහැ. කියන්නේ හොයලා බලලා කරන්න පෙළඹෙන්නේ නැහැ. කියන්නේ සරලව කියනවා මෙයාලා අභිප්‍රේරණය වෙන්නේ නැහැ කියන කාරණේ කියන්නේ වැටුප් මත විතරක්. වැටුප ඕන. හැබැයි වැටුපෙන්ම විතරක් සේවකයව අභිප්‍රේරණය කරන්න ඔයා හිතනවා නම් ඒක කරන්න බෑ කියලායි කියන්නේ. හරි. එහෙම නැතුව මේ ඔවුන් සතු තියෙන ආකල්ප, කණ්ඩායම් සබඳතා ඊළඟට මේ කණ්ඩායම් වල ඉන්න නායකයන්ගේ ඔවුන් අනුගමනය කරන විවිධ ශෛලීන් මේවා අනුව තමා අභිප්‍රේරණය වෙන්නේ කියලා කියනවා. කියන්නේ අභිප්‍රේරණය වෙන්න බලපාන සාධකය වැටුප විතරක්ම නෙමෙයි කියලායි මෙතනදී කියන්නේ. හරි. දැන් නායකයෝ ගත්තාම විවිධ වර්ගයේ නායකයෝ ඉන්නවනේ දරුවනේ. නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ ඉන්නවා, ඒකාධිපති නායකයෝ ඉන්නවා. දැන් නේ හැමෝම කියන දේවල් අහගෙන කටයුතු කරන අය සමහර වෙලාවට නායකයා කියන දේ විතරයි. එහෙම නැති වුණානේ. දැන් අපි දැන් හිතන්නකෝ නායකයා කියන දේ විතරක් අහන කියලා අහන්න වෙන තැනක මම කටයුතු කරනවා නම් මම දන්නවා නායකයා වැරදි කියලා. හැබැයි මට කරන්න දෙයක් නැහැ. නායකයා අපි කියන දේවල් අහන්නේ අපිට නායකයා කියන දේවල් විතරයි අහන්න. ඉතින් කරබාගෙන ඔළුව පාත් කරගෙන වැරදි වුණත් කමක් නැහැ. ඒ වැඩේ කරන්නයි වෙන්නේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් නෙමෙයි. සේවකයෝ කියන දේවලුත් අහනවා. මම කියමු දැන් මම නායකයා නම් මම සේවකයන්ට මොකක් හරි කටයුත්තක් කිව්වොත් ඒකේ වැරද්දක් තියෙනවා නම් සේවකයෝ කියනවා. එතකොට අපි දෙගොල්ලෝ සාකච්ඡා කරලා ඒකේ වැරදි ටික වෙනස් කරගෙන ඉස්සරහට යනවා. එතකොට අර පහළ ඉන්න සුළු සේවකයා දන්නවා මම කියන දෙයට ඉහළ අය අහුම්කම් දෙනවා.
ඒකට එයාගේ තියෙන අදහස් එයා ඉදිරිපත් කරන්න දෙපාරක් හිතනද නැහැ. එහෙම වුණාම වෙන්නේ දරුවනේ අර පහළ සේවකයාත් අර ආයතනය තමන්ගේ කියලා කටයුතු කරන්න පෙළඹෙනවා. තමන්ගේ තනක් විදිහට. හරි. තමන්ගේ තනක් විදිහට කටයුතු කරන්න පෙළඹෙනවා. ඉතින් ඔය தത്വයට ගන්න මුදල් විතරක් අවශ්‍ය නැහැ කියලායි කියන්නේ. හරි. ඊළඟට මේ සිද්ධ කරපු පරේක්ෂණයත් එක්ක මොහු තවත් දෙයක් හොයා ගන්නවා. ඒ කියන්නේ ප්‍රධානම සොයා ගැනීම තමා දරුවනේ. ඒ කියන්නේ චර්යාත්මක ප්‍රවේශය යටතේ එල්ටන් මායෝ කරපු මේ කොටස් අතර මෙයා කරපු මේ පරේක්ෂණයේ ප්‍රධානතම සොයා ගැනීම තමා සේවකයින් අභිප්‍රේරණය සඳහා වැටුප පමණක් ප්‍රමාණවත් නොවේ කියන කරුණ. වැටුප පමණක් ප්‍රමාණවත් නොවේ කියන කරුණ. එයා කියනවා වැටුපට අමතරව සේවකයන්ගේ ආකල්ප තියෙනවා. ඊළඟට සේවකයෝ ඊළඟට අර ආයතනය තුල අනුගමනය කරන නායකත්ව ශෛලීන් තියෙනවා. ඊළඟට මේ කණ්ඩායම් අතර සම්බන්ධතා තියෙනවා. ඔය කොටක් දේවල් තියෙනවා කියන එක මෙයා ප්‍රකාශ කරන. කියන්නේ වැටුපට අමතර වෙනත් විකල්පත් අභිප්‍රේරණය සඳහා යොදා ගන්න පුළුවන් කියලායි කියන්නේ. හරි. ඊට පස්සේ මේ අර අතුරු සොයා ගැනීම කියලා කියන්නේ ඊට අමතරව ඔහු අනාවරණය කරගන්නවා. කවුද ඔහු කියලා කියන්නේ? මේ එල්ටන් මායෝ කියන විද්‍යාඥයා. හරිද? මොකද්ද? මෙයා කියනවා සේවක හැසිරීම් කණ්ඩායම් සම්බන්ධතා සේවක කළමනාකරණ සම්බන්ධතා මත තීරණය වන බව. හරිද? ඒ කියන්නේ මෙයා කියන දේ තමයි මේ සේවකයින්ගේ හැසිරීම. හරි. එතකොට මේ සේවකයින්ගේ හැසිරීම තීරණය කරන්න පුතේ එයාලා කරන කටයුත්ත හරිද? එතකොට එයාලව ඒ කියන්නේ එයාලා කරන කටයුත්ත කියලා කියන්නේ අතන දැන් මම සපත්තු මහනවා නම් ඒක තමයි මගේ භෞතික කටයුත්ත. ඊළඟට මට සපත්තුව මහන්න ක්‍රමයක් කියලා දීලා තියෙනවා නම් ඒක මගේ පුහුණුවනේ. හරි. එතකොට මෙන්න මේ දේවල් එක නෙවෙයි සේවකයින්ගේ හැසිරීම තීරණය වෙන්නේ. ඒ හැසිරීම තේරෙන්නේ මේ සේවකයෝ කණ්ඩායම් අතර තියෙන සම්බන්ධතා ඊළඟට සේවකයෝ කළමනාකරණය අතර තියෙන සම්බන්ධතා ඔන්න ඔය කියන දේවල් අනුව තමයි තීරණය වෙන්නේ සේවකයෙක්ගේ හැසිරීම. හරිද? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සේවකයෙක්ගේ හැසිරීම පුහුණුව සහ එයාට දීලා තියෙන රැකියාවේ தත්ත්වය අනුව වෙනස් කරන්න පුළුවන් කියලා. හරිද? හැබැයි එල්ටන් මායෝ කියනවා එහෙම නෙමේ සේවකයෙක්ගේ හැසිරීම තීරණය වෙන්නේ එයා ඉන්න සේවක කණ්ඩායම හරි එහෙමත් නැත්නම් මේ කළමනාකරණයේ තියෙන මේ කළමනාකරණයයි සේවකයයි අතර තියෙන සම්බන්ධතාවය මත තමයි මේ දේ තීරණය වෙන්නේ කියලා කියනවා. හරි. ඊළඟට මේ චර්යාත්මක ප්‍රවේශයේ යටතේම අපිට ෆෙඩරික් හර්ට්ස්බර්ග් හරිද? ෆෙඩරික් හර්ට්ස්බර්ග් මෙයා කියනවා සේවක අවශ්‍යතා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා කියනවා. මොනවාද උතේ? සේවක අවශ්‍යතා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. දැන් මේක කියන්නේ කොහොමද දන්නවද? දැන් එල්ටන් මායෝ පුතේ හොයාගත්තනේ එයාගේ පරිශ්‍රණයේ ප්‍රතිඵලයක් විදිහට අභිප්‍රේරණය සඳහා වැටුප නෙමේ ඕන කරන්නේ මොනවාද? වැටුප විතරක් නෙමේ ප්‍රමාණවත් වෙන්නේ තව දේවල් තියෙනවා කියලා ඊට අමතරව. එතකොට ඒ හරහා පරිශ්‍රණ කරපු මේ ෆෙඩරික් හර්ට්ස්බර්ග් කියන විද්‍යාඥයා හොයා ගන්නවා සේවක අවශ්‍යතා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා. ඒකෙදි එකක් එයා කියනවා එකක් තමා අභිප්‍රේරණ සාධක. අනිත් එක සනීපාරක්ෂක සාධක. හරිද? අභිප්‍රේරණ සාධක තියනවලු සනීපාරක්ෂක සාධක තියනවලු කියලා
මෙයා කියනවා. මෙයා කියන්නේ කවුද? ෆ්‍රෙඩරික් හර්ට්ස්බර්ග්. හරි. තත්සරණ මට මැසේජ් එකක් දාලා අහලා තියෙනවා මේ විද්‍යාඥයන්ගේ නම අපි මතක තියාගන්න ඕනද කියලා. පුතේ හැකියාවක් තියෙනවා නම් මතක තියාගන්න. හැකියාවක් තියෙනවා නම්. නිකන් පාඩම් කරන ගමන් නමක් මතක තියාගන්න පුළුවන් නේද? මේ නම් අපේ නම් නෙමෙයිනේ ළමයි. ඒක ලංකාවේ නම් නෙමෙයිනේ පිටරට නම්නේ. ඉතින් ඔයා ඕක අර මතක තියෙන විදිහට ලියලා දැම්මත් ගැටලුවක් නැහැ. හරිද? කියන්නේ උත්සාහයක් දරන්න. මං කියන්නේ නේ ඒවා කොහොම මතක තියාගන්න ඕන කියලා. නම් කීපයක් හරි කමන්නේ මතක තියාගන්න. හරි. හරි. මේ අභිප්‍රේරණ සාධක කියලා කියපුවාම මේ අභිප්‍රේරණ සාධක යටතේ තියෙන්නේ මේ සේවක චිත්තාවේග කාර්යක්ෂමතාවය විතරම නෑ. කාර්යක්ෂමතාවය කියලා කියන්නේ මේ අභිප්‍රේරණ සාධක යටතේ තියෙන සේවකීන්ගේ ඵලදායීතාවය වැඩි කරන දේවල් තමයි මේ යටතේ තියෙන්නේ. මේ අපි ඉගෙන ගන්නවා. හරිද? මේ ඵලදායීතාවය වැඩි කරන්න. හරි අභිප්‍රේරණ සාධකයක් කියලා කියපුවා. ඒ කියන්නේ එයාට පවරන කටයුත්ත විතරක් නෙමෙයිනේ ළමයි කරන්නේ. හරි ආයතනයේ තියෙන තව මොනවා හරි තියෙනවා නම් ඒ දේවලුත් කරනවා. හරි ඒ කියන්නේ හරියට කියනවා නම් ඔයාලා ඉස්කෝලේට යන්න ඉගෙන ගන්නනේ. ඔයාලා ඉස්කෝලේට එන්න ඉගෙන ගන්නනේ. හැබැයි ඔයාලා ඉස්කෝලේ ට යනකොට ඉස්කෝලේ මිදුලේ කියන්නේ පාසලේ මිදුලේ ටොෆි කොලයක් වැටලා තියෙනවා නම් එහෙම නැත්නම් කුණුරොඩු ඔය දේවල් තියෙනවා නම් ඕවා ඇහිදලා ඩස්බින් එකකට දානවනේ. ටැප් එකක් ඇරලා තියෙනවා නම් ඔයා ඇරියේ නැති වුණාට වතුර එනකොට ඔයා ඕක වහන දානවනේ. කරන්නේ නැද්ද? කරනවනේ. ඒ ඔයාගේ අභිප්‍රේරණයේ දරුවනේ. ඉතින් සේවකයෙකුටත් එහෙමයි. මේ සේවකයෙක්ගේ අවශ්‍යතාවයක් විදිහට මේ අභිප්‍රේරණ සාධකය තියෙනවා. අභිප්‍රේරණය වෙනකොට තමයි එයා කාර්යක්ෂම වෙන්නේ. ඉතින් ඒක එයාට අවශ්‍යයි. ඒ අභිප්‍රේරණය වෙනවත් එක්කම එයාට අවශ්‍ය කරන ඊළඟ සාධකය තමයි මේ සනීපාරක්ෂක සාධකය කියලා කියන්නේ. හරි මෙන්න මේ සනීපාරක්ෂක සාධකයේ අඩු වැඩි වීම මත දරුවනේ අභිප්‍රේරණ සාධකය අඩු වැඩි වීම තීරණය වෙනවා. ඒ කියන්නේ සනීපාරක්ෂාව කියලා කියවුවම টয়ලට් විතරක් නෙමෙයි. කෑම කාලා අත හොදන්න තියනවද නැද්ද? භාවිතා කරන ඒ කියන්නේ බීමට භාවිතා කරන ජලය. ඊට පස්සේ අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය. හරි මේ හැම දෙයක්ම මේක ඇතුළේ. ඉතින් මේ හර්ට්ස්බර්ග් කියන විදිහට සේවකයන්ගේ අවශ්‍යතා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා මෙයා හොයා ගන්නවා. එකක් අභිප්‍රේරණ සාධකය, අනිත් එක සනීපාරක්ෂක සාධකය. මේ අභිප්‍රේරණ සාධකයේදී වෙන්නේ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය වැඩි වෙන එක. මේ කාර්යක්ෂමතාවය වැඩි අඩු වෙන්න සනීපාරක්ෂක සාධක වැඩි අඩු වීම බලපානවා. ඒකට මේ සනීපාරක්ෂක සාධකයි අභිප්‍රේරණ සාධකයි අතර මේ දෙන්න අතර සම්බන්ධතාවයක් තියෙනවා. හරි මේ දෙන්න අතර අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. සනීපාරක්ෂක සාධකය වැඩි වෙනකොට අභිප්‍රේරණ සාධකයත් ඔටෝමැටිකලි වැඩි වෙනවා. සනීපාරක්ෂක සාධකය අඩු වෙද්දී අභිප්‍රේරණ සාධකයක් ටිකින් ටික අඩු වෙනවා. කෑම කන වාඩි වෙලා කෑම කන්න තැනක් නැත්නම් කාපු කෑම එක බැහැර කරන්න තැනක් නැත්නම් ඉතුරු දේවල් ටික අතසෝද ගන්න තැනක් නැත්නම් ඒ ඉඳුල් වතුර ටික ක්‍රමවත්ව ගලා යන්න තැනක් නැත්නම් පුතේ ඉන්න තැන අපායක් වගේ අසූචි වලක් වගේ තියෙනකොට උතන එපා වෙනවනේ නේද? වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. එතකොට කාර්යක්ෂමතාවය කියන එක ඉබේම පහළ වැටෙන්න බලපානවා. ඒක නිසායි හර්ට්ස්බර්ග් කියන්නේ මේ සේවකයින්ගේ අවශ්‍යතා ප්‍රධාන කොටස් දෙකයි කියලා. මිනිස්සුන්ගේ නෙමෙයි මේ සේවකයින්ගේ ආයතනයක වැඩ කරන සේවකයින්. අභිප්‍රේරණ සාධකයයි සනීපාරක්ෂක සාධකයයි කියලා. හරිද? මේ මානව සම්බන්ධතා ප්‍රවේශයේ සඳහා මම ඔයාලට මුලින් කිව්ව දෙන්නෙක් ඉන්නේ කවුද? ඒබ්‍රහම් මැස්ලෝ ඊට පස්සේ ඩැග්ලස් මැග්‍රෙගරි මේ දෙන්නත් ඉදිරිපත් කරනවා පුතේ. කියන්නේ මෙයාලා මේ විෂය වෙනුවෙන් එහෙම නැත්නම් මේ ශාස්ත්‍රය වෙනුවෙන් දායකත්වය සපයනවා විවිධ සොයා ගැනීම හරහා. මේ ඩග්ලස් මැග්‍රෙගරි තමයි මේ X හා Y න්‍යාය කියන එක ඉදිරිපත් කළේ. කියන්නේ මෙයා කළමනාකරුවන් දිහා බලලා කියනවා කළමනාකරුවෝ ඉන්නවා කියලා දෙවිදියක. ඒ කියන්නේ X කියන්නේ කෙනෙක් Y කියන්නේ එක් කෙනෙක්.
විදි දෙකක කළමනාකරුවෝ ඉන්නවා කියලායි කියන්නේ. හරිද? එකක් තමයි මේ බලය යොදාගත්ත. ඒ කියන්නේ බලය පදනම් වෙලා කළමනාකරන කටයුතු කරන කෙනෙක් ඉන්න අනිත් එක දින අර අනිකුත් අයවත් සම්බන්ධ කරගෙන කටයුතු කරන කෙනෙකුත් ඉන්නවා. හරිද? එහෙම දෙන්නෙක් ඉන්නවා කියන එක මේ X න්‍යාය සහ Y න්‍යායදී කියන්නේ. X න්‍යායදී කියනවා අධිකාරිමය බලය යොදාගෙන කළමනාකරන කටයුතු කරනවා. Y න්‍යායදී කියනවා අනිකුත් අයගේ අදහස් අරගෙන මේ දේවල් වලට අහුම්කම් දීලා කටයුතු කරනවා කියලා. හරි. දැන් මෙච්චර මේ දේවල් කරලා තියෙද්දි මෙච්චර මේ දේවල් කරලා තියෙනවා කියලා කියන ළමයි ගොඩක් දේවල් මේ ඇතුලේ හොයාගෙන තියෙනවානේ. මානව සම්බන්ධතා ප්‍රවේශය ඇතුලේ. අපි ගොඩක් දේවල් කතා කරානේ. හරිද? එතකොට මේ ප්‍රවේශයටත් පුතේ විවිධ විවේචන තියෙනවා. හරිද? අපි දැන් වර්තමානයේ නම් කියන්නේ හැලි කියලානේ. හැලි කියනවා කියලානේ. අන්න ඒ වගේ. දැන් හැලි කියනවා හැලි ලියනවා කියලා මේ සෝෂල් මීඩියා වල කරන්නේ වැරදි දකින්න එකමනේ කරන්නේ. නේ? එතකොට දැන් ඒ යටතේ කියන දෙයක් තමයි පළවෙනි දේ තමයි මානව සාධකමද අතික ලෙස යැපීම හා අවධානය යොමු කිරීම. ඒක ඇත්ත. ඒක ඇත්ත කියලා කියන්නේ මම දැන් සේවකයාගේ ඵලදායීතාවය වැඩි කරලා තමයි ආයතනයේ අරමුණු ළඟා කරගන්න හදන්නේ. හරිද? කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරලා. එහෙම කරන්න යනකොට පුතේ ආයතනය විසින් අර අනිකුත් දේවල් වලට තියෙන අවධානය අඩු කරලා මේගොල්ලෝ සේවකයෝ මතම යැපෙන්න හදනවා. එයාලගේ තියෙන ලේබර් ෆෝස් එක ශ්‍රම හමුදාව මත තමයි යැපෙන්න යාලා හදන්න. එතකොට හිතන්නකෝ එක පාටම ස්ට්‍රයික් එකක් ආවා කියලා මිනිස්සු විශ්වාස කරන්න බෑනේ ළමයි. මිනිස්සු විශ්වාස කරන්න බෑ. මේක නැත්ත. හරිද? මේ ඉන්නවා මේ වෙනස් වෙනවා. මේ ඉන්නවා මේ වෙනස් වෙනවා. එහෙමනේ තියෙන්නේ. කොච්චර හොඳට අභිප්‍රේරණය වෙලා හිටපු තැනක වුණත් සේවකව එකා දෙන්න ගානේ බ්‍රේන් වොෂ් එකක් ඇවිල්ලා. අපි දන්නේ නැහැ නේද? ඒගොල්ලෝ හිතන පතන විදිය දන්නේ නැහැ. කොහොම දෙයක් වුණා කියලා කියන්නකෝ. එක දවසක ස්ට්‍රයික් එකකට ආවොත් එක දවසක් ඇති. ආයතනයේ කටයුතු සම්පූර්ණයෙන්ම දවසකට නතර වෙනව නේද? ඒකයි මේ යැපෙනවා කියලා කියන්නේ. එතකොට මේ විදිහට අධික ලෙස යැපෙන්න සිද්ධ වෙනවා. හරි. සහ ඒ සම්බන්ධව දැඩි අවධානයක් අපිට යොමු කරන්න සිද්ධ වෙනවා. ඊළඟ දේ තමයි මෙහිදී මේ අනවශ්‍ය සහභාගීත්ව පාලන ගැටලු ඇති කරනවා. අනවශ්‍ය පාලන ගැටලු කියලා කියන්නේ පුතේ දැන් මේ අභිප්‍රේරණය වෙලානේ ඉන්නේ. දැන් අභිප්‍රේරණය වුණාම කරන්නේ හොයලා බලලා වැඩ කරනවනේ. හරි. දැන් සමහර වෙලාවට හිතන්නකෝ A කියලා පුද්ගලයෙකුත් ඉන්නවා B කියලා පුද්ගලයෙකුත් ඉන්නවා. දැන් මේ අය අභිප්‍රේරණය වෙලා ඉන්නේ. දැන් පැය 8 කාර්ය A කියන පුද්ගලයා පැය 4න් කරනවා. පැය 4න් කරනවා. කොහොම කෙරුවත් දන්නේ නැහැ පැය 4න් කරනවා. පැය 4න් කරලා මෙයා පැය 4ක් නිකන් ඉන්නේ නැතුව මෙන්න එනවා B ගාවට ඇවිල්ලා B ගේ වැඩ ටිකක් කරන්න පටන් ගන්නවා. දැන් මෙයා මොකද කරන්නේ? මේ අනුන්ගේ වැඩන්නේ කරන්නේ නේද? අනුන්ගේ වැඩන්නේ. සමහර ළමයි කැමති නෑ නේද තමන්ගේ වැඩ ටිකට ඇඟිලි ගගහ කරනවට. සමහරු කියන්නේ මගේ වැඩේ මට මගේ අතින් කරන්න ඕන කියනවා. එහෙමයි ඉන්නවනේ. ඒතකොට මේ අය අතර මොකද වෙන්නේ? ගැටුම් ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා. සමහර විට ඔය AB දෙන්නට එකතු වෙලා ඔය වැඩේ පැය 8න් නෙමෙයි දවස් 2කින්වත් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඇයි ඇවිල්ලා අර වැඩේට අත දාලා ඔක අනලා දාපු. ඔයාලා සමහර වෙලාවට කියන අපෝ මට මේක කරගන්න දීලා යමන්කෝ කියලා. හරි ආයතනයක මේ වගේ දෙයක් වෙන්නේ පුතේ අභිප්‍රේරණය කියන එක වැඩි වුණා. හරි ඒක හොඳ නෑ කියලා කියන්නේ. හැමතැනදීම කියනනේ පුතේ ඕනම දෙයක් ඕනාට වැඩිය ඕනම නෑ කියලා. ඉතින් මෙතනදී කියනවා මෙන්න මේ අනවශ්‍ය සහභාගීත්ව පාලන ගැටලු ඇති වෙන. ඒ කියන්නේ ඇත්තටම ඕනේ නෑ. නමුත් ඉතින් ඇවිල්ලා ඕක නිකන් ඇඟිලි ගහලා කරන්න හදනවා. ඒකයි කියන්නේ. හරි. ඊළඟට මේ දැන් මිනිස්සු කියන්නේ සේවකයෝ ගැන අවබෝධයක් ලබා ගන්න යන්නේ. ඒකට අවබෝධයක් ලබා ගන්න යද්දි දරුවනේ මේ සේවකයන්ගේ හැසිරීම අපි අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කරමින් තමයි මේ කළමනාකරණ කටයුතු කරන්න. ඒකට මේ දේවල් මිනිස්සු එක විදිහයි නේ ළමයි. දැන් හිතන්නකෝ සේවකින්ව ට්‍රිප් එකක් එක්කන් ගියා කියලා. සේවකයෝ ට්‍රිප් එකක් එක්කන් ගියාට පස්සේ සේවකයෝ කියනවා අපි කියන්නේ මොනවාද අවුරුද්ද ගානේ ට්‍රිප් එකක් එක්කන් ගියාට පස්සේ ඔන්න අවුරුදු කාලේ කියනවා අපි අවුරුදු උත්සවයක් තියෙනවා. අවුරුදු උත්සවේ තියෙනවා. අවුරුදු උත්සවේ තිබ්බට පස්සේ ඔන්න ක්‍රිස්තියානි අය කියලා නත්තලට අපි නත්තල් උත්සවයක් තියෙනවා කියලා.
ඊට පස්සේ දෙමළ අය කියනවා අපි අපේ අවුරුද්දේ මෙදාට තමයි. ඊට පස්සේ මුස්ලිම් අය කියලා කියනවා අපේ අවුරුද්දේ මෙදාට තරනවා. තමයි මිනිස්සු එක අවශ්‍යතාවය කියන්නේ එකක් සම්පූර්ණ වුණාම එක දෙයක් කරලා දුන්නාම ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහනේ. තව තව දේවල් ඕන. තව තව දේවල් ඕන. ඒක මිනිස්සුන්ගේ හැටිනේ. නේද? එතකොට මෙන්න මේ හැසිරීම් කළමනාකරණය කරන්න ගියාම කළමනාකරුවන්ව ව්‍යාකූලත්වයටපත් වෙනවා. අපි කියන්නේ පිස්සු හැදෙනවා කියලා. එහෙනම් තවත් විදිහකට කියනවා මඤ්ඤම් වෙනවා කියලා කියන්නේ. අන්න ඒ தത്വයටපත් වෙනවා මේ මිනිස්සුත් එක්ක මෙහෙම වැඩ කරගෙන යන්නේ. හරි. ඊළඟ දේ තමයි මේගොල්ලෝ මේ සේවකයෝ මේ ඉහළ සමාජීය අන්තර්ක්‍රියාවක් සහ අවිධිමත් සම්බන්ධතා හේතුවෙන් ඵලදායීතාවය අඩු වෙනවා. දැන් මේ අවිධිමත් සම්බන්ධතා කියලා කියන්නේ විධිමත් ආකාරයට නොවන සම්බන්ධතා. පුතේ මේ බලන්නකෝ. A B කියලා කියන්නේ කටයුතු දෙකක් කරන දෙන්නෙක්නේ. Aට වෙනම කටයුතු පවරලා තියෙනවා Bට يعني Bට වෙනම කටයුතු පවරලා තියෙනවා Aට වෙනම කටයුතු පවරලා තියෙනවා. A B අඳුරනවා මෙයා අභිප්‍රේරණයක් වෙලා තියෙන්නේ මේ දෙන්නගේ ඇඳුනුම්කමට. දැන් සමහරලාට කියන්නේ උඹ තනියම ඕක කරනවාද හිටහංකො මං උදව්වක් දෙන්නම් කියලා ඇඳුනුම්කමට උදව්වක් දෙන්න ඇවිල්ලා ඒ වැඩේ දෙල් කරලා යන යාළුවෝ ඕන තරම් ඉන්නව නේද ඔයාලගේ? ඉන්නවනේ. හිතලා නෙමෙයි කරන්නේ අපිට උදව්වට එන්නේ. නමුත් එයා නොසිතෝ විදිහට සමහර වෙලාවට මේ වැඩේ කඩාකප්පල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වැඩේ හරියට ඉටු නොවෙන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද? මේ හරහා ඵලදායීතාවය අඩු වෙනවා. ඵලදායීතාවය අඩු වෙනවා. හරි. දැන් හිතන්නකෝ ඔයා ෆෝන් එක චාර්ජරයට ගහලා තියෙනවා. ඒක ගහලා තියෙන්නේ අර මේ චාර්ජින් පින් එකේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා බොහොම අමාරුවෙන් තමයි ඔක හදාගෙන ඉන්නේ. හරිද? ඔක හදාගෙන ඕක බොහොම අමාරුවෙන් තියලා තියෙනවා. හරි. එහෙම තියෙනකොට දැන් ඔයා කෝල් එක ගද්දි වුණත් ඕක හෙල්ලෙන්නේ නැති වෙන්න හිමීට ඔය ආන්සර් කරලා හෑන්ඩ් ෆ්‍රී එකක් හරි මොකක් හරි ගහලා තමයි කතා කරන ලවුඩ් ස්පීකර් දාලා තමයි කතා කරන්නේ. ඔයාට කෝල් එක එනකොට යාළුවා මොකද කරන්නේ? ඔයාලා කතා කරන්නේ ඔයා ඈත හිටපු හින්දා චාර්ජරින් ගලවලා ඔන්න ෆෝන් එක ගෙනත් දෙනවා. යාළුවා ඔයාට හොඳක් නේ කරන්නේ නේද? කෝල් එකක් ආපු හින්දා ෆෝන් එක ගෙනත් දුන්නා. නමුත් ඒකෙන් වෙන්නේ ඔයාට ආයෙ උතන ඔට්ටු වෙන්න වෙනවා කර කර හිටපු කාර්යය පැත්තක දාලා ෆෝන් එක චාර්ජර් එකට ගන්නවා. නේද? අන්න ඒ වගේ තමයි පුතේ මෙන්න මේ සංවිධාන තුල තියෙන මෙන්න මේ අවිධිමත් සම්බන්ධතා මේ අන්තර්ක්‍රියාවන් එක්ක මේ ඵලදායීතාවය අඩු වෙනවා කියලා කියනවා. හරි. ඊළඟ දේ තමයි අවිධිමත් සංවිධානයන් වල පැවැත්ම දැඩි ලෙස පවතින විට එය කළමනාකරණය ගැටලු වලට හේතු වීම. ඒ කියන්නේ මේ අවිධිමත් සම්බන්ධතා තියෙද්දි අවිධිමත් කණ්ඩායම් ගොඩ නැගිලා තියෙනකොට මේ දේවල් කළමනාකරණයට ගැටලු සහගත තත්ත්වයන් පැන නගිනවා. ගැටලු සහගත තත්ත්වයන් පැන නගිනවා කියලා කියන්නේ සමහර විට මේ දේවල් ළමයි මේ දේවල් වලට කළමනාකරුව මැදිහත් වෙන්න ගියාම කළමනාකරුව සහ සේවකයන් අතර ගැටුම් ඇති වෙන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ අවිධිමත් සංවිධානයන් කියලා කියන්නේ දැන් හිතන්නකෝ ආයතනයේ ට්‍රිප් එකක් යන්න WhatsApp group එකක් හදාගත්තා කියලා. ට්‍රිප් එක යන උන් ටික වෙනම සෙට් එකක්, ට්‍රිප් එක යන්නේ නැති උන් ටික වෙනම සෙට් එකක්. ඕක ඇතුලේ ට්‍රිප් එක ගිහිල්ලා බොන උන් ටික වෙනම සෙට් එකක්, කන උන් සෙට් එක වෙනම සෙට් එකක්. එතකොට කළමනාකරුවන්ට ඔය හැමෝමම ඒ කියන්නේ ඔය හැමෝම ආයතනය තුල සේවකයෝනේ. ඔය හැමෝම මැනේජ් කරගන්න ඕනේ නැද්ද? කළමනාකරණය කරගන්නවා. කළමනාකරණය කරගන්නවා. ඒකට එයාලා ඒ සම්බන්ධයෙන් දැඩි ගැටලු වලට මුහුණ පානවා. හරිද? බොනුන් හින්දා බොන්න නැති උන්ගේ ට්‍රිප් එකේ ෆන් එක නැති වෙන්නත් බෑ. බොන්න නැති උන් හින්දා බොනුන්ගේ ට්‍රිප් එකේ තියෙන ෆන් එක නැති වෙන්නත් බෑ. ඔය සියරම මැනේජ් කරගෙන ට්‍රිප් එක ගිහිල්ලා හපව එන්නත් ඕන. ඇවිල්ලා පහුවදා ඉඳන් වැඩ කරන්නත් ඕන. හරි. එහෙම. ඊළඟ දේ තමයි සමස්ත සංවිධානය පද්ධතියක් විදියට සලකන්නේ නෑ අපිට. දැන් අපි පද්ධතියක් කියලා කියන්නේ පද්ධති එකතු වෙලානේ ළමයි ශරීරය හැදිලා තියෙන්නේ. නේද? දැන් ඔයාලා දන්නවනේ අවයව එකතු වෙලා පද්ධතියක් හැදෙනවා. පද්ධති ටික එකතු වෙලානේ මේ අපේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒතකොට ආයතනයක් ගත්තාම ආයතනය කියලා කියන්නේ මේ පද්ධති වල එකතුවක් නේ.
හරි. එතකොට දැන් පද්ධතියක් මේක ගලාගෙන යනවනේ. මේ අලෙවි කළමනාකරණය වෙනම සෙක්ෂන් එකක් විදියට තිබ්බට මූල්‍ය අංශයත් එක්ක සම්බන්ධයි. හරි. අලෙවි අංශයයි මූල්‍ය අංශයයි වෙනම තිබ්බට මානව සම්පත් අංශයත් එක්ක සම්බන්ධයි. එහෙමනේ තියෙන්නේ. හැබැයි මෙතනදි වෙන්නේ ඔවුන් වෙනම කටයුතු කරන්න පටන් අරගෙන මේක මේ සමස්ත සංවිධානයම පද්ධතියක් විදිහට සලකන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගැටලු සම්බන්ධව මෙන්න පුතේ මෙතනදී මේ විවිධ විවේචනයන් එල්ල වෙන්න පටන් ගන්නවා. හරි. ඊළඟට ආපු ප්‍රවේශය තමයි මේ ප්‍රමාණාත්මක ප්‍රවේශය කියලා කියන්නේ. හරි. හරි. මේ ප්‍රමාණාත්මක ප්‍රවේශයේදී මේ ගණිතමය පුරකථනයන් ඒකජ ප්‍රක්මන තොග ආකෘති ජාල ආකෘති පේලි න්‍යාස සමාකරණයන් මෙන්න මේ වගේ ප්‍රමාණාත්මක දේවල් අපි ගණනය කිරීම වලින් ලබා ගන්න ඔන්න ඔය කියන දේවල් මේවා අපි ටියුට් එකකින් කතා කරමු හරිද ඒ දේවල් ටික සමහර විට ඊළඟ ටියුට් එකේ මේ ගුණාත්මක ප්‍රවේශයේ තියෙන මේ දේවල් ටික තියෙන්න පුළුවන් ඒ කියන්නේ තොග ආකෘති කොහොමද පවත්වාගෙන යන්නේ ජාලයක් කොහොමද කියන්නේ ආයතනයක තියෙන ජාල කොහොමද අපි පවත්වාගෙන යන්නේ ඒ වගේ වාසි අවාසි මොනවාද වගේ දේවල් ටිකක් තියෙනවා හරි අපි මේ දේවල් කතා කරමු මේ මූලික දේවල් ටිකක් ඔයාලට තියෙනවා ඒක නිසා මේකේ තියෙන අර අවශ්‍ය කරන දේවල් මතක තියාගන්න. ඒ කියන්නේ පුතේ මේකේ තියෙන සම්පූර්ණ හැල්ලම මතක තියාගන්න යන්න එපා. හැල්ල කියවන්න. මතක තියාගන්න ඕන කරුණු ටික මතක තියාගන්න. හරි අර අපි මොනවාද ඉතිහාසය පාඩම් කරද්දී කතන්දර මතක තියාගන්න කතන්දරයක් විදියට මතක තියාගන්න හරි ඒකට ඒක මතක තියාගෙන අර ඕන කරන දේවල් ටික මැද්දෙන් ඔබල මේ දේවල් ටික කරගෙන යන්නයි තියෙන්නේ හරි එතකොට දැන් අපේ මේ කොටස ඉවර වෙනවා ළමයි ඔයාලා පාඩම් කරන්න මේකේ තියෙනවා ඕන කරන දේවල් රාශියක් ඊට පස්සේ ඊළඟ සතිය ආයේ අපි සඳුදා තමා මුණ ගැහෙන්න තියෙන්නේ සඳුදා කියලා කියන්නේ ළමයි 27 වෙනිදා ඔයාලට 27 මගේ පන්තිය නැහැ 27 වෙනිදාට මගේ පන්තිය නැහැ මම එහෙම කියන්නේ ක්‍රිස්මස් වලට දවස් දෙකකට පස්සේනේ ළමයි ඒක නිසා මට කියන්න බෑ ඔයාලට පන්ති කරන්න පුළුවන් කියලා මොකද පුළුවන් කියලා අවසාන මොහොතේ බෑ කියනට වඩා දැම්ම ඔයාලට කියන්න තිබ්බහම ඉවරයි මට එදාට පන්ති කරන්න විදියක් නැහැ කියලා. ඒ වෙනුවට තුන්වෙනිදා සඳුදා අපි පන්තිය 6ට පටන් ගන්නවා 6ට පටන් අරගෙන පන්තිය 10ට ඉවර කරනවා. ඒ සම්බන්ධව ගැටලු නැහැනේ ඔයාලට නේද? නැහැනේ ඉස්කෝලත් නිවාඩු ඉස්කෝලා පටන් ගන්න තුන්වෙනිදා පටන් ගන්න. ඔව්නේ තුන්වෙනිදා තමයි ඉස්කෝලේ පටන් ගන්න. කමක් නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා එනවා 6 වෙනිකන් ඉස්කෝලේ ඉන්නේ නැහැනේ කවුරු. ඒ දේවල් ටික තියෙන්නේ. හරි. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් උනත් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට WhatsApp message එකක් දාන්නත් පුළුවන්, group එකට දාන්නත් පුළුවන් ඕන විදිහකට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම ඔයාලට විනාඩි 2ක් විතර දෙන්නම් දරුවනේ. හරි. ඔයාලට ගැටලු නැහැ. එහෙනම් මම අදට පන්තිය නතර කරන්නම්. නැවත අපි මුණ ගැහෙමු. අපි මුණ ගැහෙන්නේ ආයේ ජනවාරි 3 වෙනිදා. අලුත් අයට කලින් රෙකෝඩින් ගන්න පුළුවන් පුතේ. ඔයා මට මැසේජ් එකක් දාන්න. මම රෙකෝඩින් එක ඔයාලට දෙන්නම්. සහ අපේ ගිණුම් කරණයේ විෂය බාරව ඉන්න විශ්වසර්ගෙන් අහන්න ඔයා කොහොමද ඔයාගේ අතට පරණ හෑන්ඩ් අවුට් එක ගන්නේ කියලා ටියුට් එක ගන්නේ කියලා. ඒකත් ඉල්ලගන්න. ඉල්ලගෙන මගෙන් රෙකෝඩින් එක ඉල්ලගන්න මම ඔයාලට රෙකෝඩින් එක දෙන්නම්. හරි. එච්චරද? හරි. එහෙනම් මම ඔන්න පන්තිය නතර කරනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් පාඩම් කරන්න.
ඔයාලා හැමෝටම ජය වේවා. සුබ රාත්‍රියක්.